ආයුබෝවන් සුබ දවසක්. නංගි මල්ලි අද අපි කරන්න යන්නේ 11 ශ්‍රේණියට අයත් වෙන ප්‍රස්ථාර කියන පාඩම. ඒක තිබෙන්නේ ඔබේ 11 ශ්‍රේණියේ දෙක කොටස කියන පෙළ පොතේ. හරි. නංගි මල්ලි ඔබට පේනවා ඔබේ පෙළ පොතේ 36 වෙනි පිටුවේ තමයි මෙම පාඩම තියෙන්නේ. අනිත් එක අපි මේක පටන් ගන්න යන්නේ සරල රේඛා සම්බන්ධව. ඉතින් සරල රේඛා ගැන ඔබට අමතක නම් මෙන්න මේ පුනරීක්ෂා අභ්‍යාසය කළාම පටන් ගන්න. දැන් නංගි මල්ලි ඔබට පේනවා ඇති අපි කරන්න යන්නේ සමගාමී සමීකරණ යුගලයක විසඳුම් ප්‍රස්ථාර ඇසුරෙන් සෙවීම. අන්න අලුත් දෙයක්. හැබැයි අපි මේක කරන්න එක විදියක් දන්න ඕනේ. මොකද්ද? සමගාමී සමීකරණ විසඳන විදිය. මෙන්න මේ සමීකරණ දෙක මෙහෙම සමගාමී සමීකරණ දෙකක් තිබ්බොත් අපි පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවනේ ඒක කොහොමද විසඳන්නේ කියලා. අන්න ඒ විසඳීම මෙතන කියලා පෙන්නලා තියෙන ඔබට ඕන නම් ඒකත් කියවන්න පුළුවන්. දැන් නංගි මල්ලියේ අපි මේ සමීකරණ දෙකම ප්‍රස්ථාර ආශ්‍රිතව විසඳන ආකාරය හොයන්න යන්නේ. හරි. එතකොට ඔබට පේනවා ඇති අපි අර කලින් හැම ප්‍රස්ථාර ගානකටම කරා වගේ අපි එක් එක් ප්‍රස්ථාරයට අයත් වෙන වගුව අනිවාර්යෙන් ඇඳ ගන්නවා. නේ? වගුව අනිවාර්යෙන් ඇඳ ගන්න ඕනේ. එතකොට අපිට පේනවා මෙතන x වලට දාලා තියෙන්නේ 1 2 3 කියලා. මොකද මෙතන ඉන්නේ සරල රේඛාවක් නේ. x වලට ඉතින් කණ්ඩායමක දෙකක් හෝ දෙකක් තුනක් තිබ්බම හොඳටම ඇති. දෙකක් වුණත් ඇති. මොකද අපි සරල රේඛාවක් අඳින්නේ. සරල රේඛාවක් අඳින්න අපිට අවම වශයෙන් ලක්ෂ කීයක්ද ඕනේ? 2යිනේ. අන්න. ඒ වගේ අපි දෙකටම වගු දෙකක් හදාගත්තා. ඊළඟට නංගි මල්ලි අපි මේ ප්‍රස්ථාර දෙක ඇඳ ගන්නවා අපි අර ලියාගත්ත වගු අනුව. ඔබ බලන්නේ එම කණ්ඩායම්කම තමයි මෙතන අපි ලකුණු කරලා 10 ශ්‍රේණිය වගේ මෙතන ප්‍රස්ථාරය ඇඳේ. එතකොට මෙතන ඔබට පේනවා ප්‍රස්ථාර දෙක ඇඳලා තියෙනවා. අනිත් එක මේ දෙක ඍණ එක කියන ලක්ෂයේ අන්න එතන මේ ප්‍රස්ථාර දෙක ඡේදනය වෙනව නේද? අන්න. ওই ඡේදන වෙන තමයි අපිට වැදගත් වෙන්නේ. අපි බලමු ඇයි කියලා. හරි. මෙන්න මෙතන ලියලා තියෙනවා නංගි මල්ලියේ. මෙතන දෙක ඍණ එක ලක්ෂයේදී එකිනෙකට ඡේදනය වේ කියලා දීලා තියෙනවා. 2, ඍණ 1 ලක්ෂ කණ්ඩායමකි. හරිද? දැන් නංගි මල්ලියේ අපි මේ 2, ඍණ 1 කියන කණ්ඩායමක එක් එක් ප්‍රස්ථාරයන්ට එක් එක් ශ්‍රිතයන්ට ආදේශ කරලා බලමු. ඒ කොහොමද? දැන් මෙතන ඔබට පේනවා මම එකක් කරලා තියෙනවා. y සමාන x ඍණ 3ට මම ආදේශ කරලා තියෙනවා x සමානයි 2 කියන එක. x සමානයි 2. මොකද x කණ්ඩායමක මෙතන 2යි. මම ඒක ආදේශ කරාම අපිට y කණ්ඩායම් කියනවා. හරියටම. ඒක වෙන්න ඕනේ නේද මංගි මල්ලියේ? ඔබට තේරුණාද මං කියපු එක? දැන් මෙන්න මේ ශිතේට x ඍණ 3 සමානයි y කියන ශිතේට මම ඒ ඡේදන ලක්ෂයේ තියෙන x කණ්ඩායමක ආදේශ කරාම අපිට ගානට ඡේදන ලක්ෂයේ තියෙන y කණ්ඩායමක එනවා. ඒ සමීකරණය ඇසුරෙන්. හරි. ඇයි මං ඒ කිව්වේ එහෙම වෙන්න ඕනේ කියලා? මොකද මේ ඡේදන ලක්ෂයේ තියෙන්නේ මෙන්න මේ ප්‍රස්ථාරය උඩමනේ. ඉතින් අනිවාර්යයෙන්ම ප්‍රස්ථාරය මත තියෙන නිසා ඒ ප්‍රස්ථාරය තෘප්ත වෙන්න ඕනේ. නේද? ඔය වගේම තමයි නංගි මල්ලි අනිත් ශ්‍රිතය. මොකද්ද? y සමානයි ඍණ 3x ධන 5 කියන ශ්‍රිතයට. ඒකටත් මම x සමානයි 2 මෙතන ආදේශ කරලා තියෙනවා. ඔබට පේනවා. එතකොට ඍණ 3 වැඩි කිරීම 2 ධන 5. එතකොට අපේ ඍණ 6 ධන 5 කියන්නේ ඍණ 1 කියලා ආයිමත් අර උත්තරේම එනවා. දැන් පැහැදිලි නේද? මොකද්ද? එතකොට පැහැදිලි වෙන්නේ මේ ප්‍රස්ථාරය මත තියෙන නිසා ඡේදන ලක්ෂයේ මේ ප්‍රස්ථාරය අනිවාර්යයෙන්ම තෘප්ත වෙනවා. අන්න. ඉතින් නංගි මල්ලියේ දැන් උතන ප්‍රස්ථාර දෙකම එම ලක්ෂයෙන් තෘප්ත වන නිසා අපි ඒකට කියනවා ඔය x සමානයි
එකයි x සමානයි ඍණ 1 කියන කණ්ඩායමක තියෙන ලක්ෂය සමීකරණ යුගලයේ විසඳුම ලෙස අපි සලකනවා. අන්න එතකොට විසඳුම කියන්නේ මොකද්ද? මෙන්න මේ කණ්ඩායමකට අයිති වන x වල අගයයි y වල අගයයි. ඒ කියන්නේ x සමානයි 2යි y සමානයි ඍණ 1යි. එතකොට නංගි මල්ලී අපි කොහොමද මේ වගේ ගාණක් කරන්නේ? ආයිත් මතක් කරගමුකෝ. මේ වගේ කිසියම් සමගාමී සමීකරණ යුගලක් දීලා තියෙනකොට මොකද්ද? ඉස්සෙල්ලම අපි වගුව අඳිනවා එක් එක් ශ්‍රිතයට වගුව ඇඳලා අපි ප්‍රස්ථාරයේ මේ ප්‍රස්ථාර කොලයක අඳිනවා. ඇඳට පස්සේ අපිට එනවනේ ඡේදන ලක්ෂය. ඡේදන ලක්ෂය අපි හරියටම හොයා ගන්නවා. ඒ ඡේදන ලක්ෂයට අදාළ කණ්ඩායමක තමයි අපේ විසඳුම වෙන්නේ. දැන් අපි එක උදාහරණයක් බලමුකෝ. මේකේ තියෙන්නේ පොඩි ප්‍රායෝගික අවස්ථාවක් එක්ක. පුද්ගලයෙක් තැපැල් හලකින් වටිනාකම රුපියල් 10ක් හා රුපියල් 20ක් වූ මුද්දර 10ක් මිලදී ගත්තේය. මිලදීගත් මුද්දරවල මුළු වටිනාකම රුපියල් 120ක් වේ. ඒ කියන්නේ මොකද්ද? රුපියල් 10ක් වටිනා මුද්දර යම් කිසි ප්‍රමාණයක් අරන් තියෙනවා. රුපියල් 20ක් වටිනා මුද්දර යම් කිසි ප්‍රමාණයක් අරන් තියෙනවා. ඒ අරගත්තු ප්‍රමාණ දෙක සමානද නැද්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මුළු සංඛ්‍යාව මුද්දර 10ක්. කියන්නේ ඒ ප්‍රමාණ දෙක එකතු කරාම මුද්දර 10ක් එනවා. අනිත් එකේ මුළු වටිනාකමත් රුපියල් 120ක් කියලා තියෙනවා. පළවෙනි කෑල්ල බලමුකෝ. මොකද්ද? මිලදීගත් රුපියල් 10 මුද්දර ගණන x ලෙසද රුපියල් 20 මුද්දර ගණන y ලෙසදගෙන සමගාමී සමීකරණ යුගලක් ගොඩනගන්න. අන්න. ඒකනේ මම කිව්වේ දැන් මෙතන අපි දන්නේ නැති නිසා ඒගොල්ලෝ අපිට අරන් ගන්න කියලා තියෙනවා 10 මුද්දර x තියෙනවා 20 මුද්දර y සංඛ්‍යාවක් තියෙනවා. අන්න. එතකොට අපි ඔන්න පළවෙනි කෑල්ලට අයිති වෙන විදියට ඔන්න මේ සමීකරණ දෙකක් ලියා ගත්තා. දැන් දෙවෙනි කොටස. ඉහත සමීකරණ යුගල ප්‍රස්ථාරික ක්‍රමයේ භාවිතයෙන් විසඳා මිලදීගත් රුපියල් 10 රුපියල් 20 වන්. ඒ කියන්නේ අපිට xy හොයන්න කියලා තියෙනවා ප්‍රස්ථාර ක්‍රමයක් මගින්. හරි. දැන් අපි ආයි සමීකරණ දෙක හොඳට බලමුකෝ. මොකද්ද පළවෙනි එකේ තියෙන්නේ x ධන y සමානයි 10. මම කිව්වේ මෙන්න මේ රුපියල් 10 මුද්දර ප්‍රමාණය යම් කිසි ප්‍රමාණයක් x රුපියල් 20ට අයත් ප්‍රමාණය y ඒ දෙකේ එකතුව තමයි 10 වෙන්නේ කියලා. නේ? ඊට පස්සේ අපිට ඒවයි මුළු වටිනාකමක් දීලා තියෙනවනේ. අන්න තව කෑල්ලක්. මුළු වටිනාකම 120යි. එතකොට අපි දන්නවා මෙතන දැන් අපි රුපියල් වලින් මේක තියෙන්නේ මේ සමීකරණේ. ඉතින් රුපියල් 120ක් එන්නේ කොහොමද? රුපියල් 10ව x ගණනක් තියෙනවා. ඒකට තව එකතු කරනවා අපි රුපියල් 20ව y සංඛ්‍යාව. ඒකයි මේ දෙවෙනි සමීකරණේ ආවේ. ඊට පස්සේ නංගි මල්ලී අපි මේ x ධන y සමානයි 10 කියන ශ්‍රිතේ අපි y යුක්ත කරලා ලියා ගන්නවා y සමානයි ඍණ x ධන 10 කියලා. හරි. ඊට පස්සේ මෙතන 10යි x ධන මේ සමීකරණය අපි ලියා ගන්නවා y සමානයි භාගයයි x ඍණ භාගයයි x ධන 6 කියලා. හරි. ඊට පස්සේ මෙන්න මේ පොඩි වගු දෙකක් ගහ ගන්නවා. අනිවාර්යෙන් හැබැයි වගුව ගහ ගන්නන්ගේ මල්ලි. නැත්තම් අපිට හිතා ගන්න අමාරුයි. හරි. දැන් වගුව ආශ්‍රිතව ඔබට මේ පෙනෙන ප්‍රස්ථාරේ අපි අඳිනවා. නේ? ඔබට පේනවා මම මෙතන ලකුණු කළා මොකද්ද ශ්‍රිත දෙක කියලා. හරි. දැන් මේ ආකාරයෙන් අපි ශ්‍රිත දෙක ඇඳලා පස්සේ අර කලින් වගේම මොකද්ද නංගි මල්ලි? අපිට ගාන්ට ඡේදන ලක්ෂයක් පෙනෙනවා. නේ? ඡේදන ලක්ෂයක් පෙනෙනවා. ඒක මොකද්ද ඒකේ කණ්ඩායමක? මෙන්න මේ දීලා තියෙන එක තමයි කණ්ඩායමක වෙන්නේ. ඔබට පේනවා x 8යි y 2යි කියලා. අන්න එතකොට මොකද්ද විසඳුම් දෙක වෙන්නේ? බොහෝම ලේසි. x වලට විසඳුම 8යි y වලට විසඳුම ධන 2යි. අන්න එහෙම තමයි අපි ගණන් හදන්නේ.
ඔබ මේ අභ්‍යාස ටිකත් කරලා බලනවා නම් හොඳයි. දැන් නංගි මල්ලි අපි 10 ශ්‍රේණියේ ඉගෙන ගත්තනේ වර්ගජ සිත ගැන මතකද? කොයි වගේ සිත ගැනද අපි ඉගෙන ගත්තේ? y = ax වර්ගය සිතත් ඉගෙන ගත්තා. y = ax වර්ගයේ ධන b ආකාර සිතත් ඉගෙන ගත්තා. නේද? අන්න දැන් ඒ දැනුම තව දුරටත් වැඩි දියුණු කරගන්න තමයි අපි යන්නේ. ඊට කලින් ඔබට මේ ගැන කිසිම අවබෝධයක් නැත්නම් ඔබට අමතකයි වගේ හිතනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ අභ්‍යාසය කරන්න. මතකයිනේ? හරි. දැන් නංගි මල්ලි අපි ඉගෙන ගන්න යන්නේ මේ y = ax වර්ගයේ ධන bx ධන c ආකාරයේ ශ්‍රිත ගැන. ඔබට මතකයි අපි 10 ශ්‍රේණිය ඉගෙන ගත්තා y = ax වර්ගයේ ධන b ආකාරයේ ශ්‍රිත විතරයි. දැන් මේකේ මොකක්ද තියෙන වෙනස? අන්න x පදයකුත් එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ x වර්ගයේ පදයට අමතරව x පදයකුත් එකතු වෙලා තියෙනවා. බලමුකෝ. පළමු අවස්ථාව. a විශාල බිඳුව හෝ a ධන වන විට ඔය ශ්‍රිතියේ ලක්ෂණ හඳුනා ගන්න තමයි අපි දැන් යන්නේ. හරි. උදාහරණයක් වශයෙන් අපි මෙන්න මේ දීලා තියෙන ශ්‍රිතේ බලනවා. y = x වර්ගය - 2x - 3 කියන ශ්‍රිතේ. ওই ශ්‍රිතේ මොකද්ද තියෙන්නේ? a වලට මොකද්ද තියෙන්නේ? 1යි නේද? මේ a වල සංගුණ a කියන සංගුණකයේ තියෙන්නේ 1යි. ඒක ධනයි අනිත් එක. b වලට තියෙන්නේ - 2යි. ඊට පස්සේ නියත පදේ c වලට තියෙන්නේ -3යි. හරි. දැන් නංගි මල්ලියේ අපි අර කලින් 10 ශ්‍රේණිය වගේ කිසියම් පරාසයට ප්‍රස්ථාරය අඳින්න යන්නේ. පරාසය -2 ධන 4 අතර x පරාසය -2යි ධන 4යි අතර. ඉතින් අපි සුපුරුදු පරිදි වගුව ගහගත්තා. ඊට පස්සේ මොකද්ද? -2 ඉඳන් ධන 4 වෙනකන් තියෙන ඔක්කොම පූර්ණ සංඛ්‍යා ටික ලියාගත්තා. බිඳුවත් ඇතුළුව. ඊට පස්සේ මොකද කරන්නේ? අපි අර කලින් පාඩම් වල කරා වගේ තමයි. මම මෙතන වැඩි කියන්න යන්නෙත් නැහැ. මොකද අපි දන්නවා x ඉඳන් y වලට යන්න මොකද්ද? අපි ක්‍රමානුකූලව මේ ශ්‍රිතේ අගයන් දාගන්න ඕනේ. නේද? එතකොට x වලට පස්සේ අපි මොකක්ද යන්නේ? x වර්ගයට යනෝනේ. x වර්ගයට ගියාට පස්සේ x වර්ගයනේ මෙතන තියෙන්නේ නේද? ඊට පස්සේ ඒකට -2x එක්කව කරනවා. අපි x වර්ගය ගත්තා. ඊට පස්සේ -2x. ඊට පස්සේ මෙන්න මෙතන -2x තියෙනවා. ඊට පස්සේ -3. 3ක් හැම එකේම අඩු කරගෙන යනවා. එතකොට අපිට y එනවා. නේ? ඊට පස්සේ අපි අන්තිමට කණ්ඩායමක ටිකත් ලියා ගන්නවා. ඊට පස්සේ නංගි මල්ලියේ අපිට අර 10 ශ්‍රේණිය වගේ ඉගෙන ගත්ත හැඩයක් තියෙන ප්‍රස්ථාරයක් එනවා. ඒ හැඩේ විතරයි තියෙන්නේ. හැබැයි මෙතන අනිත් ලක්ෂණ ටික වෙනස්. යම් කිසි ලක්ෂණ. අනිත් එක ඔබට මතකද මම කිව්වා ඔබ ඉගෙනගෙන තියෙනවා 10 ශ්‍රේණියේ මෙන්න මේ හැඩයට කියනවා කියලා අපි මොකද්ද? පරාවලයක්. මතකයි නේද? මේ හැඩයට කියන්නේ අපි පරාවලයක් කියලා. මේ තියෙන්නේ ප්‍රස්ථාරේ පරාවලයක් යයි කියනු ලැබේ. දැන් ප්‍රස්ථාරේ සම්මිතික අක්ෂයක් තියෙනවා. ඔබට පේනවත් ඇති මේ කඩිරි වලින් ලකුණු කරලා තියෙන සම්මිතික අක්ෂය. සම්මිතික අක්ෂය මොකද්ද මෙතන? අන්න x = ධන 1 කියන සම්මිතික අක්ෂය. ඒක තමයි අපි 10 ශ්‍රේණිය ඉගෙන ගත්ත ඒවත් එක්ක තියෙන එක වෙනසක්. මොකද්ද දැන් මෙතන? අපි 10 ශ්‍රේණිය ඉගෙන ගත්තේ ඔක්කොම සම්මිතික අක්ෂයේ y අක්ෂය වෙන ශ්‍රිතනේ. අන්න දැන් සම්මිතික අක්ෂයේ වෙනස් වෙනවා. එතකොට ඔබට තේරෙනවා අර bx කියලා කෑල්ලක් යෙදුනම සම්මිතික අක්ෂය වෙනස් වෙනවා. දැන් මෙතන තියෙන්නේ x = 1. අනිත් එක මෙතන අවමයක්ද තියෙන්නේ නැත්නම් උපරිමයක්ද? අවමයක් නේද නංගි මල්ලියේ? ඇයි ඒක අපි කොහොමද බලාගන්නේ? දැන් මෙතන අපි ගත්තොත් x - 2කින් පටන් ගන්න තියෙන්නේ. x - 2 ඉඳන් මෙම දිශාවට අපි යනකොට මොකද්ද y වලට වෙලා තියෙන්නේ? y ටික ටික අඩු වෙලා මෙහෙම ධනයි
ඊට පස්සේ y මේ පැත්තේ ඍණයි අඩු වෙලා ඔන්න අවමගයකට අවිල්ලා තියෙනවා. අවමගය මොකද්ද? y සමානයි ඍණ 4 කියන අවමගය. ඊට පස්සේ ආයි ටික වැඩි වෙලා ඔහොමම වැඩි වෙලා. හරි. දැන් අපි අනිත් ලක්ෂණ ටිකත් එකින් එක බලමු. පළවෙනි එකේ තියෙනවා x අගය ඍණ 2 සිට ඍණ 1 දක්වා වැඩි වන විට y අගය හෙවත් ශ්‍රිතේ අගය. අන්න මම දැන් මතකනේ අපි මෙහෙම එකක් ගැන කිව්වා. මොකද ශ්‍රිතේ අගය කියලා කියන්නේ අපි මොකටද? එම ලක්ෂයට අදාළ y ඛණ්ඩායක නැත්නම් y අගය නේද? ඉතින් ඔබට ඔළුවේ තියාගන්න ඕනේ මම කිසියම් තැනක ශ්‍රිතේ අගයක් කියලා කිව්වොත් මම මෙතන කියන්නේ ඒ අදාළ y අගය ගැන නේ. හරි. ඊට පස්සේ දැන් මෙතන ඍණ 2 ඉඳන් ඍණ 1 දක්වා x වැඩි වෙනකොට ශ්‍රිතේ අගය 5 සිට 0 නැත්නම් බිඳුව දක්වා ධනව අඩුවේ. අපි බලමු මේක මොකද්ද කියලා. ඔන්න නංගි මල්ලිය. දැන් ඔබට පේනවානේ ඍණ 2 දී x වලට y ගියගේ 5යි. ඊට පස්සේ ඔතන ඉඳන් අපි ඍණ 1 දක්වා එනකොට මොකද්ද වෙලා තියෙන්නේ? y ගියගේ දැන් ඍණ 2 දී 5යි. ඊපස්සේ මේ වගේ එකක 4ක් වගේ. ඊපස්සේ ටික අඩු වෙලා බිඳුව කරා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි එතන දැක්කා x යගේ ඍණ 1 වන විට ශ්‍රිතේ යගය 0 වෙනවයි කියලා නේ. මතකනේ? මම මේකේ පෙන්නුවා 0 දක්වා යන මෙතන ශ්‍රිතේ යගේ බිඳු වෙනවයි කියලා. ඊට පස්සේ කියනවා මොකද්ද? x යගේ ඍණ 1 සිට ධන 1 දක්වා වැඩි වන විට අනුරූප y යගේ නැත්නම් ශ්‍රිතය බිඳුව සිට ඍණ 4 තෙක් ඍණව අඩුවේ. අන්න ඒක තමයි වැදගත්. ඍණව අඩුවේ. අපි බලමු මේ මොකද්ද කියලා. කියන්නේ මොකද්ද? මේ x වලගේ නංගි මල්ලියේ දැන් ඍණ 1 සිට ධන 1 දක්වා අපි යන්නේ. ඍණ 1 සිට ධන 1 දක්වා යනකොට ඔබ මාත් එක්කම යන්නකො පෙළ පොත බලාගෙන. y යගේ මොකද්ද වෙලා තියෙන්නේ? ටික අඩු වෙලා දැන් ඍණ. දැන් ඔබට පේනවනේ. y ගේ ගත්තොත් මේ ප්‍රාන්තරයේ තමයි y ධන වෙන්නේ නේ. එතකොට x අක්ෂයට යටින් තියෙන එක ඔක්කොම ඍණයි. ඉතින් ඍණව අඩු වෙලා x 1 වෙනකොට y එනවා ඍණ 4ක් කියලා. ඊට පස්සේ x යගය 1 සිට ධන 3 දක්වා වැඩි වෙන විට අනුරූප y යගය ඍණ 4 සිට බිඳුව තෙක් ඍණව අඩුවේ. ඍණව වැඩි වේ. ඒ කිව්වේ මොකද්ද? අර වගේම තමයි අපි තවත් ටිකක් ඉස්සරහට යනවා. මොකද්ද? x වලට යනවා අපි 1 ඉඳන් 3 දක්වා. මෙතන අපි ගියේ ඍණ 1 ඉඳන් 1 දක්වා. මෙතන 1 ඉඳන් 3 දක්වා. හරිද? එතකොට y ගියගේ මොකද්ද වෙන්නේ නංගි මල්ලියේ? ඍණ 4 ඉඳන් ටික වැඩි වෙලා බිඳුව දක්වා යනවා. ඔබට දැන් මම මේක කියනකොට මතක් වෙනවත් ඇති අපි 10 ශ්‍රේණියේ මේ වගේම ලක්ෂණ ටිකක් කතා කරා නේද? දැන් මේ ලක්ෂණ ටිකේ අනිත් ටික තමයි අපි කතා කරන්න ඉන්නේ. x යගේ 3 වන විට y යගේ 0 වේ. ඒකත් අපි ඉගෙන ගත්තා. නේ? x යගේ 3 සිට වැඩි වන විට y යගේ බිඳුව සිට ධනව වැඩි වේ. අන්න ඒකත් බලමුකෝ. කියන්නේ x යගේ මෙතන ඉඳන් මේ පැත්තට යනකොට ධන 3 ඉඳන් එහාට y යගේ බිඳුව ඉඳන් 5 වෙනකන් ගිහින්. හරි. දැන් නංගි මල්ලි අපි මේ ලක්ෂණ ටික කතා කරා. හරි නංගි මල්ලි. දැන් මෙන්න මේ පොයින්ට් එක. ශ්‍රිතය ඍණ වන x යගේ පරාසය අසමානතා ඇසුරෙන් මෙන්න මේ ආකාරයෙන් දීලා තියෙනවා. x ඍණ 1 සිට ධන 3 ආකාරයට ප්‍රකාශ කළ හැකි කියලා. ඒ කියන්නේ මොකද්ද? ශ්‍රිතය ඍණ වන පරාසය. ශ්‍රිතය ඍණ වෙනවයි කියන්නේ මෙන්න මේ කොටසනේ. මේ කොටස. එතකොට ඒ කෑල්ල ගත්තොත් x පරාසය මොකද්ද? x ගත්තොත් නංගි මල්ලි මෙන්න මේ ඍණ 1 ඉඳන් ධන 3 දක්වා කියලා ඔබ පේනවා ඇති නේද?
ආන්නේ ඒක නිසා තමයි මෙතන අපි ඒ ආකාරයෙන් අපි ලියන්නේ. අදාළ එක්සි පරාසය මෙන්න මේ කොටස ශ්‍රිතේ ඍණවනවා ඍණ 1යි 3යි අතර අසමානතාව ඔබට මතක ඇතිනේ. ඊළඟ කරුණ තියෙනවා ඒකේ අනිත් පැත්ත. ඒ කිව්වේ ශ්‍රිතය ධනවඩ කොටසයි. ධනවඩ කොටසෙක මොකද්ද දීලා තියෙන්නේ නංගි මල්ලියේ? මෙතන දීලා තියෙනවා x කුඩාය ඍණ 1 හෝ x විශාලයි 3 වෙනකොට. x කුඩාය ඍණ 1 හෝ x විශාලයි 3 වෙනකොට ශ්‍රිතය ධන වෙනවයි කියලා දීලා තියෙනවා. ඒකත් බලමුකෝ. ඔබට පේනවා එතකොට ශ්‍රිතය ධන වෙනවයි කියන්නේ මෙන්න මේ x අක්ෂයේ උඩ කොටස. ඒ කියන්නේ ඔබට පේනවා ඇතිනේ පැහැදිලිවම. මෙතන මම ආයිමත් අර රේඛා දෙකම ඇන්දොත් කොහොම දෙන්න ඕනේ? අර x සමානයි ඍණ 3ට පස්සේ කොටසයි මෙන්න මේ කොටසයි x සමානයි 3 කියන රේඛාවට පස්සේ කොටසයි. අන්න ඒ ටික තමයි මෙතන අපි අසමානතා ලෙස අර ඔබේ පෙළ පොතේ ලියලා තිබ්බේ. පැහැදිලි නේද? ඔය දෙක දැන් එක්කව කරලා නංගි මණ්ඩියේ මම මෙන්න මෙහෙම අසමානතාවයක් ලියනවා. අර කලින් එකේ වගේමයි. මොකද තියෙන්නේ? x කුඩාය ඍණ 1 හෝ x විශාලයි දාන 3. මෙහෙම ලියන්නත් පුළුවන් අපිට. හරි. දැන් නංගි මල්ලියේ අපි මෙතන පොඩ්ඩක් කලින් කතා නොකරපු යම්කිසි ලක්ෂණ දෙකක් කතා කරන්න යන්නේ. හරි. ඒ මොකද්ද? පළවෙනි එක. ප්‍රස්ථාරයේ ඕනෑම AB ලක්ෂය ගත හොත් y සමානයි x වර්ගයේ ඍණ 2යි x ඍණ 3 සමීකරණයේ x සමානයි a හා y සමානයි b මගින් තෘප්ත වේ. තෘප්ත වේ කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඔබට මතක ඇතිනේ මම කලින් කිව්වා තෘප්ත වෙනවා කියන්නේ අපි එක අගයක් ආදේශ කරොත් කියන්නේ අපි x වලට ආයත් අගේ ආදේශ කරොත් අපිට එම ලක්ෂයේ y ඛණ්ඩායක එනවනම් අපි කියනවා ඒක සමීකරණේ තෘප්ත වෙනවයි කියලා. නේද? නැත්තම් අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. අර මම මේ පෙළ පොතේ තිබ්බා වගේ දෙපැත්ත සමාන වෙනවා කියලා. එහෙම එකක් තමයි මෙතන තියෙන්නේ. ඔබට මෙතන නම් අර සමාන මෙතන AB කියලා VG අගයන් තියෙන නිසා ඔබට පේන්නේ නැතිව ඇති. එහෙත් මේකත් දෙපැත්තම සමානයි. මොකද අපි මෙතන කරලා තියෙන්නේ මේ AB ලක්ෂයේ තියෙන ඛණ්ඩායක x ඛණ්ඩායක දැම්ම x වෙනුවට y ඛණ්ඩායකය දැම්ම y වෙනුවට. අන්න. එතකොට අපිට මෙන්න මේ කියන සමීකරණය ලියා ගන්න පුළුවන් නංගි මල්ලියේ. අපිට අවස්ථාවයක් තියෙනවා නම් මෙන්න මේ සමීකරණය අපිට ලියා ගන්න පුළුවන්. හරි. මොකද AB ලක්ෂය මේ සමීකරණේ තෘප්ත වෙනවයි කියලා. වෙන නිසා. අන්න ඒකම අපි තව විදියකින් කියනවා මොකද්ද? විලෝම වශයෙන් යම් a,b ඛණ්ඩායකයක් මගින් y සමානයි මෙන්න මේ සමීකරණේ තෘප්ත වේ නම් එහෙනම් ඉහත අවස්ථාව සපුරාලන වන නම් ඉහත අවස්ථාවට අනුව එවිට a,b ලක්ෂය ප්‍රස්ථාරය මත පිහිටයි. අන්න ප්‍රස්ථාරය මත පිහිටයි කියලා කියනවා. පැහැදිලි නේද දැන් නංගි මල්ලි? ඒ කියන්නේ මොකද්ද? මෙතන කියන්නේ a,b කියලා ඛණ්ඩායකයක් අපි ආදේශ කරන්න පුළුවන් නම් නැත්තම් මේ වගේ දැන් මෙතන තියෙනවා සමීකරණය සත්‍ය වේ කියලා. ඒ කියන්නේ සත්‍ය සමීකරණයක් අපිට එනවනම් සත්‍ය සමීකරණයක් කියන්නේ ඔබට ඕන නම් මෙතන ආදේශ කරලා බලන්න පුළුවන් කලින් උදාහරණයකට අනුව. මම අර එක උදාහරණයක ඔබට මතකනේ පෙන්නුවා. අර මේ කොටසේ නෙමෙයි ඊට කලින් කොටසේ අර සරල රේඛා ප්‍රස්ථාරි එක්ක අර ඡේදන වල ලක්ෂය ආදේශ කළා මම x අක්ෂය x වලට අගේ ආදේශ කරා මට එම ඛණ්ඩායකයේම තිබ්බේ y අගේ ආව මට උත්තරේට. අන්න. ඒක එක විදියක්. මම අනිත් විදිය කිව්වේ මොකද්ද? අපිට දෙකම ආදේශ කළා දෙපැත්ත සමානයි කියලා දාන්න පුළුවන්.
අර ඒකේ ආව මට මතකයි ඍණ 1 සමානයි ඍණ 1 කියලා. ඔබ ඕනනම් මේ ප්‍රශ්නයත් බලන්න. එතකොට ඔබට මේක වඩාත් පැහැදිලි වෙයි. අන්න ඒ වගේ දෙපැත්ත සමාන වෙන්න පුළුවන්. නැත්තම් අර එකක් ආදේශ කළා අපි අනිත් කණ්ඩායමක ගන්නත් පුළුවන්. දැන් නංගි මල්ලියේ උදාහරණයක් දැන් ඔබට අරක එකපාරටම කියම අමාරු නිසා අපි මෙතන උදාහරණයකින්ම බලමුකෝ. මෙන්න මෙතන අර කලින් අපි ගත්ත ප්‍රස්ථාරය. ඒකමයි අපි සලකන්නේ. y සමානයි මෙන්න මේ ප්‍රස්ථාරෙම ඍණ 1, බිඳුව ලක්ෂය. ඔබට මතක ඇති මෙන්න මෙතන ඍණ 1, බිඳුව ලක්ෂය. එතන මේ අර මම කිව්වේ මෙතන ශ්‍රිතයගේ බිඳුවක් වෙනවයි කියලා නේද? අන්න ඒ ලක්ෂය ඔබට පේනවනේ ප්‍රස්ථාරය මත කියලා තියෙන්නේ ප්‍රස්ථාරයේ උඩ තියෙන කිසියම් පොයින්ට් එකක් කිසියම් ලක්ෂයක් නේද? ඒක අපි ආයෙත් බලමුකෝ. මේකේ තියෙනවා මෙන්න මේ ඍණ 1, බිඳුව ලක්ෂය සමීකරණ මත පිහිටෙන බව පෙනේ. හරි. එම නිසා මෙන්න මේ සමීකරණය x සමානයි ඍණ 1 හා y සමානයි බිඳුව මගින් තෘප්ත විය යුතුය. තේරුණාද? අන්න ඒක අපිට පැහැදිලිව පේනවා. මෙතන මොකද්ද කරලා තියෙන්නේ? මම අර කියපු දෙවෙනි ක්‍රමය. මේ ලක්ෂ්‍ය දෙකම ආදේශ කරලා. ලක්ෂ්‍ය දෙකම ආදේශ කරාම මොකද්ද නංගි මල්ලි එන්නේ? අපි y වලට බිඳුව දාගත්තා. අපි බලන්න ඕනේ දැන් මේක බිඳුව වෙනවද කියලා. මෙතන මොකද්ද තියෙන්නේ? ඍණ 1 වර්ගය. ඒ කියන්නේ ධන 1. ධන 1 ඍණ 2. මෙතන ඍණ 1 ධන 2 වාරක් ඍණ 1 කියන්නේ ධන 2. ඊට පස්සේ ඍණ 3. එතකොට මෙන්න මේ වාගේ එකක් නෙන්නේ. එතකොට මොකද්ද ඒක? බිඳුවයි. එතකොට මේ සමීකරණය මෙන්න මේ කණ්ඩායමක විශේෂයෙන් තෘප්ත වෙනවයි කියලා නංගි මල්ලි අපි කියනවා. ඕකම නංගි මල්ලි අපි වෙන නමක් යොදලා කියනවා. ඔබට මේ නම හම්බෙලා තියෙනවද දන්නේ නැහැ. මොකද්ද? මෙන්න මේක බලනකො වෙනත් අයුරකින් පැවසුවහොත් x සමාන ඍණ 1 යන්න මෙන්න මේ සමීකරණයේ මූලයක් වේ. මූලයක් වේ. අන්න ඒ කියන්නේ මේක වෙන වචනයක් විතරයි. අපි මූලයක් කියලා කියනවා යම් කිසි ප්‍රස්ථාරයක් x අක්ෂය ඡේදනයේ වන ස්ථානය. ඒකට අදාළ x කණ්ඩායමක අපි කියනවා ඒ ප්‍රස්ථාරේ නැත්තම් මේ සමීකරණේ මූලයක් කියලා. ඊට පස්සේ බලමු ওই වගේම අපිට තව මූලයකුත් ඕකෙන් තියෙනවා. මොකද්ද? මෙවැනි තර්කයකින් x සමානයි 3ද මෙම සමීකරණයේ මූලයක් වන බව කිව හැක. පොඩ්ඩක් බලමුකෝ ඒක. අපිට මතකනේ ප්‍රස්ථාරේ හැඩේ. අන්න ඍණ x සමානයි ඍණ 1 වෙනකොට ශ්‍රිතේ බිඳුව වෙනවා. x සමානයි ධන 3 වෙනකොටත් ශ්‍රිතේ බිඳුව වෙනවා. නේද? අන්න එතකොට මේවට දැන් අපි අලුත් නමක් ඉගෙන ගත්තා. මොකද්ද? එම ප්‍රස්ථාරේ මූල කියලා අපි ඉගෙන ගත්තා නේද නංගි මල්ලි? අන්න ඒක තමයි අලුත් වචනය. එතන සමා වෙන ප්‍රස්ථාරය නෙමෙයි සමීකරණයේ මූල. සමීකරණයේ මූල. මට පොඩි වැරදීමක් වුණා. සමා වෙන්න. සමීකරණයේ මූල කියලා අපිට මේ දෙක කියන්න පුළුවන්. නේද? ඒ මොකක්ද ආයිත් මතක් කරමු. කිසියම් ප්‍රස්ථාරයකින් x අක්ෂයේ ඡේදනයේ වන යම්කිසි ස්ථාන දෙකක් ඇත්නම් අන්න ඒ දෙකක් හෝ තුනක් කිසියම් සංඛ්‍යාවක් ඇත්නම් ඒ ඡේදන ලක්ෂ්‍ය අපි කියනවා ඒ සමීකරණේ මූල කියලා. හොඳට මතක තියාගන්න. හරි. දැන් ওই වගේම ඒ ඍණවන නැත්තම් ඒ කුඩාය බිඳුව විට ඔය ප්‍රස්ථාරයේම ලක්ෂණ ටික බලන්න යන්නේ. ඔය ප්‍රස්ථාරයම කියන්නේ මේ ඒ ආකාරයෙන් ප්‍රස්ථාරය මම කිව්වේ. y සමාන ax වර්ගයේ ධන bx ධන c ආකාරයේ ශිතේක ඒ ඍණවන කොට ලක්ෂණ ටික. දැන් මෙතන අපි මොකද්ද සලකලා තියෙන ප්‍රස්ථාරය? ට අදාළ සමීකරණේ මෙන්න මේක. y සමානයි ඍණ x වර්ගයේ ඍණ 2x ධන 6. පරාසය මොකද්ද? ඍණ 4යි
ධන 2යි අතර. අන්න. පේනවා දැන් අපේ සුපුරුදු වගුව ගහලා තියෙනවා ඍණ 4යි ධන 2 වෙනකම්. ඊට පස්සේ ඔබට පේනවනේ අපි ඉස්සෙල්ල ගන්න මොකද්ද? ඍණ x වර්ගය. x අපි ඍණ x වර්ගය වලට මාරු කරගන්න. නේ? ඊට පස්සේ අපි එකතු කරනවා ඍණ 2x. ඍණ 2x අපි එකතු කරනවා. නැත්තම් 2x වලින් අඩු කරනවා. එහෙම කිව්වත් හරි. ඊට පස්සේ ධන 6. 6ක් එක්කව කරනවා දිගටම. එතකොට අපිට y එනවා. නේ? එතකොට මෙන්න මේ මුල අගයන් ටික සලකලා අපි සුපුරුදු පරිදි කණ්ඩායමකට ටික ලියා ගන්නවා. හරි. ඊට පස්සේ ප්‍රස්ථාරය. ප්‍රස්ථාරේ නංගි මල්ලියේ මෙන්න මේ වගේ හැඩයක් තමයි. ඒකත් පරාවල හැඩයක්. දැන් මතක ඇති දැන් ඔයාලට. ඔබට මතකයි නේද y සමානයි ax වර්ගයේ ධන b ආකාරයේ ශිතවල ඒ ඍණ වෙනකොට මෙන්න මේ වගේ මොකද්ද? උපරිමයක් සහිත ශිතයක් අපිට ලැබෙනවා. අන්න මෙතනත් උපරිමයක් සහිත ශිතයක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. නේද නංගි මල්ලියේ? හැබැයි මෙතනත් මම අර කලින් කිව්වා වගේ ලක්ෂණ ටිකක් වෙනස්. ඔබට ඕනම් 10 ශ්‍රේණියේ පෙළ පොත 10 ශ්‍රේණියේ පාඩමෙන් මතක ඇති. ඒ වගේ ප්‍රස්ථාර නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන අර සම්මිතික මුල්මක ගත්තොත් සම්මිතික අක්ෂය y අක්ෂය නෙමෙයි මෙතනත්. සම්මිතික අක්ෂය අපිට මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? x සමානයි ඍණ 1 කියන අක්ෂය. x සමානයි ඍණ 1 කියන අක්ෂය තමයි මෙතන සම්මිතික අක්ෂය වෙලා තියෙන්නේ. ඔබට පේනවා ඇතිනේ. මේත් එක සමානයි. ඊට පස්සේ නංගි මල්ලියේ හැරවුම් ලක්ෂයේ කණ්ඩායමක ඍණ 1,7. ඔබට පේනවා ඍණ 1 7. දැන් අපි අර කතා කරපු ලක්ෂය. ඒක තමයි හැරවුම් ලක්ෂය. අපි දන්නවා ඒක උපරිමයක් කියලානේ. මතකයි නේද 10 ශ්‍රේණියේ උපරිමයක් එක. හරි. ඊට පස්සේ x ඍණ 4 සිට ඍණ 3.6 දක්වා වැඩි වන විට y යගේ ඍණව වැඩි වේ. අන්න මතකයි නේද? දැන් මෙතන අපි ඉස්සරහට කතා කරන්න යන්නේ අර y ඍණව වැඩි වෙන, y ඍණව අඩු ධනව වැඩි වෙන ඒ ආකාරයේ ලක්ෂණ ටික. අපි එකින් එක බලමු. දැන් බලමුකෝ නංගි මල්ලිය. එතකොට අපි මොකද්ද කිව්වේ? x යගේ ඍණ 4 සිට ඍණ 3 දක්වා ඍණ 4 සිට ඍණ 3.6 දක්වා සමානයි. මෙතන ඔබට උන්නම් ලං කරලා බලන්න ඒකේ තියෙන ඍණ 3.6ට ආසන්න අගයක්. ඉන්නේ ඒ ලක්ෂය දක්වා මොකද වෙලා තියෙන්නේ? ශ්‍රිතේ අගයට. ශ්‍රිතේ අගේ නංගි මල්ලියේ මොකද ඍණ 3 ඉඳන් බිඳුව දක්වා ශුන්‍ය වෙන අවස්ථාව දක්වා ඍණව වැඩි වෙලා y ඍණයි y වැඩි වෙලා. හරි. අපි ඊට පස්සේ අර x සමානයි ඍණ 3 දී ශ්‍රිතේ යගේ බිඳුවයි කියලාත් එතන ඔබට පේන්නනේ. හරි. ඊළඟ එකේ තියෙනවා x යගේ ඍණ 3 සිට ඍණ 1 දක්වා වැඩි වන විට y යගේ බිඳුව සිට 7 දක්වා ධනව වැඩි වේ. කියන්නේ මොකද්ද නංගි මල්ලියේ? x යගේ ඍණ 3.6 අපි අර නවත්තපු තැන ඉඳන් ආයි ධන 1.6 වෙනකම්. මෙන්න මේ ලොකු පරාසය. y ට මොකද්ද වෙලා? ඍණ 1.6 නෙමෙයි සමානයි. ඍණ 1 දක්වා ඍණ 3.6 ඉඳන් මොකද y ශ්‍රිතයට වෙලා තියෙන නංගි මල්ලියේ? බිඳුව ඉඳන් වැඩි වෙලා ටික ටික වැඩි වෙලා අන්තිමට ඉවරලා තියෙන කීයද? අන්න ධන 7න් වැඩි වෙලා x සමානයි ඍණ 1 වෙනකොට. එතකොට මෙතන ශ්‍රිතේ අපි වචන වලින් කිව්වොත් ධනයි ශ්‍රිතේ ධනව වැඩි වෙලා. ඔබට පේනවා ඇති එතකොට වැඩි වෙන කොටස මොකද්ද? වැඩි වෙන කොටස ඔන්න x අක්ෂයේ මෙතන ඉඳන් මෙතනට වෙනකන් ශ්‍රිතේ වැඩි වෙලා නේ. ඊට පස්සේ අඩු වෙන කොටස ඒකත් බලමු අපි. x යගේ ඍණ 1 සිට ධන 1.6 දක්වා වැඩි වෙන විට ශ්‍රිතේ අගේ ධනව අඩු වේ. අන්න ඒකත් බලමු. අර ඉතිරි කොටස x ඍණ 1 සිට 1.6 එතෙන්ට මොකද්ද වෙන්නේ? ශ්‍රිතේට
ධන 7 ඉඳන් ටික ටික අඩු වෙලා බිඳුව දක්වා ශුන්‍ය දක්වා එනවා. එතන මොකද්ද වෙන්නේ? එතකොට වචන වලින් කිව්වොත් x ඍණ 1 සිට ධන 1.6 දක්වා යනකොට ශ්‍රිතේ අගය ධනව අඩු වෙනවා. හරි. ඒ වගේ ලක්ෂණ වල අන්තිම කෑල්ල. x අගය 1.6 සිට වැඩි වෙන විට ශ්‍රිතේ අගය ඍණව අඩු වේ. බලමුකෝ ඒකත් මොකද්ද කියලා තියෙන්නේ? x අගය 1.6 ඉඳන් මෙතන ඉඳන් ධනව ඕන ධනව දිශාවට කෙලින්ම දිගටම යනකොට ශ්‍රිතේ අගය සම වෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතන ඉඳන් 1.6 ඉඳන් වැඩි වෙනකොට ශ්‍රිතේ අගය ඍණව දැන් මෙතන ශ්‍රිතේ ආයි මෙතනට පල්ලෙහා කොටස ඍණයි ශ්‍රිතේ ඍණයි ඉතින් ශ්‍රිතේ ඍණව අඩු වෙනවා මෙතනින් පස්සේ නේද නංගි මල්ලි දැන් ඔබද මතකයි එතකොට මම කිව්වා මෙන්න මේ අර සම්මිති කක්ෂයෙන් තමයි අර අඩු වෙනවද වැඩි වෙනවද කියන එක වෙනස් වෙන්නේ මොකද එතකොට සම්මිති කක්ෂයේ දක්වා නැත්තම් උපරිමේ හෝ අවමේ දක්වා දැන් මෙතන ශ්‍රිතේ ටික ටික වැඩි වෙනවා x වැඩි වීමත් සමග ඊට පස්සේ මොකද හැරවුම් ලක්ෂයේ නැත්තම් මෙතන උපරිමේ පන්නපු ගමන් ආන්න ශ්‍රිතේ ටික ටික ආයිත් අඩු වෙලා ධන වඩු වෙනවා ඊට පස්සේ ඍණ වඩු වෙනවා ඊට පස්සේ ඒ ආකාරයෙන් අඩු වෙමින් යනවා. ඕක තමයි ප්‍රධාන ලක්ෂ්‍ය දෙක හොඳින් ඔළුවේ තියාගන්න අංගි මල්ලි. ඊට පස්සේ කලින් කතා කරා වගේ මෙතන මොකද්ද අර ධනවන අග පරාසය ධනවනවයි කියන්නේ මොකද්ද මෙතන ශ්‍රිතේ අගේ ධන වෙනවා නේ ශ්‍රිතේ අගේ තමයි ධන වෙන්නේ ඒකට අදාළ x පරාසය මේගොල්ලෝ දීලා තිනවා ඍණ 3.6 සිට ධන 1.6 දක්වා ඔබට ඒක පේනෙන්නත් ඇති නේ ශ්‍රිතේ ධන වෙන්නේ මෙන්න මේ කොටසනේ මෙන්න මේ කොටස නේ එතකොට ඒ ටිකට මොකද්ද තියෙන්නේ x සමානයි 3.6 ඍණ 3.6 ඉඳන් ධන 1.6 දක්වා නේ ඊට පස්සේ අපි ගත්තොත් x ඍණ 3.6ට අඩුව වන කෑල්ලේ 1.6ට වැඩි වන කෑල්ලේ ශ්‍රිතය ඍණ වේ බලමුකෝ ඔබට දැන් ඒක බොහොම පැහැදිලිත් ඇති මම අර කලින් ඇඳ මෙන්න මෙතන පොයින්ට් එකට පස්සේ කියන්නේ x වල ඍණ දිශාවට ශ්‍රිතේ ඍණ වේ නේ මෙතනින් මේ ආයිමත් අනිත් කැලේ ඉන්නේ ඊට පස්සේ x සමානයි 1.6ට පස්සේ මේ මෙතන x සමානයි 1.6ට වැඩි වෙනකොට ධන දිශාවට ආයි ශ්‍රිතේ ඍණ වෙනවා ඔය කියන අපි ඉගෙන ගත්ත ආකාර දෙක නංගි මල්ලි මෙතන ආයිත් අසමානතාවයක් හැටියට ලියලා තියෙනවා ඔබට පේනවා ඇති. මෙතන මොකක්ද තියෙන්නේ x ඍණ 3.6යි ධන 1.6යි අතර වෙනකොට ඒ අතරමැද තියෙනවා නම් x යගේ එතකොට ශ්‍රිතේ යගේ ධන වෙනවා. ඔය වගේම ශ්‍රිතේ යගේ සමාන x පරාසය 3ට වඩා ඍණ 3.6ට වඩා කුඩා වෙනකොටත් x යගේ 1.6ට වඩා වැඩි වෙනකොටත් ශ්‍රිතය ඍණ වේ නේද ඊට පස්සේ ඕකමත් මට මෙන්න මේ ආකාරයෙන් උත් ලියන්න පුළුවන් ඒ දෙක එක්කහු කරලා x කුඩායි ඍණ 3.6 ඔය x විශාලයි 1.6 වෙනකොට මොකද්ද ශ්‍රිතය ඍණ වේ හරි නේද නංගි මල්ලි දැන් අර x අක්ෂයේ ඡේදනය වෙන ගාන බලමුකෝ ප්‍රස්ථාරයේ y සමානයි බිඳුව රේඛාව නැත්නම් x අක්ෂයේ ඡේදනය වන්නේ මෙන්න මේ කියන ලක්ෂ දෙක. අපිට දැන් මේක කීප තැනකදීම හම්බුණානේ. මෙන්න මේ ලක්ෂ දෙක නේද එතකොට ඡේදනය වෙන්නේ. අන්න මම දැන් ටිකකට කලින් කිව්ව නේද? එහෙම x අක්ෂයේ ඡේදනය වෙනව නම් යම් කිසි ප්‍රස්ථාරයකින් අපි ඒ ඡේදන ලක්ෂය මෙන්න මේ සමීකරණේ තෘප්ත වෙනවයි කියලා කියනවා. අනිත් එක මොකද්ද?
මේ සමීකරණේ මූල යනුවෙන්ද අපිට එය කියන්න පුළුවන්. මතකයිනේ මොකක්ද මේ වචනේ කියලා? මූල කියලා කියන්න පුළුවන් මෙන්න මේ x අගයන් දෙක. නේද? අන්න හරි. ඊට පස්සේ මෙතන අපි අර කලින් කතා කරපු උපරිම අගය ගැන කතා කරලා තියෙනවා. ඒකත් ඔබ දන්න. හරි. දැන් නංගි මල්ලි ඔබට මේකේ අදාළ අභ්‍යාස ටික තමයි කරන්න තියෙන්නේ. 12.3 කොටස. y සමානයි ධන හෝ ඍණ වරහන් ඇතුලේ x ධන හෝ ඍණ b වල වර්ගයේ ධන c ආකාරයේ ශ්‍රිත ගැන අපි කතා කරන්න යන්නේ. මෙතන නංගි මල්ලියේ අර කලින් ආකාරය වගේ y සමානයි ax වර්ගයේ ධන bx ධන c කියන ශ්‍රිතයක් මෙන්න මේ වගේ විශේෂ අවස්ථාවක් සපුරාලන තැනකදී කොහොමද අපි ගානක් හදන්නේ කියලා තමයි අපි කතා කරන්නේ. අර කලින් කතා කරපු ගණේම තමයි මේකත් වර්ගජ ශ්‍රිතයක්නේ නේද? හැබැයි මේ ආකාරයෙන් තියෙන්නේ. අනිත් එක මෙතන නංගි මල්ලියේ මෙතන ධන හෝ ඍණ කියලා ඔබට තියෙනව පේනවා. ඒ ධන හෝ ඍණ කියලා තියෙන්නේ b විශාලයි බිඳුව කියලා මෙතන සලකලා තියෙනවා. b ධන සංඛ්‍යාවක් කියලා සලකලා තියෙනවා. මේ මාතෘකාවේ විස්තරයි. ඊට පස්සේ අපි ඊළඟට කතා කරන හැමතැනම තියෙන්නේ x ධන b ආකාරයෙන්. මම මෙතන ඔබට පැටලෙන්න නිසා කියන්නේ මෙතන වෙනස තියෙන්නේ මෙතන සලකලා තියෙන්නේ b ඕනම සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ධන වෙන්නත් පුළුවන්, ඍණ වෙන්නත් පුළුවන්. තේරෙනවද? මෙතන මේ විශේෂ ආකාරයකට කියලා තියෙන්නේ අර මේ ධන හෝ ඍණ කියන ඕනෑම අවස්ථාවක් සලකලා. එතකොට අපි මේ ඍණ කියන එක නැතුව අපි ලියන්නේ. දැන් නංගි මල්ලි ඔබට පේනවා ඔබේ පෙළ පොතේ මෙන්න මේ වගේ වගුවක් දීලා තියෙනවා. වගුව කොටසක් මම මෙතන දීලා තියෙනවා. දැන් නංගි මල්ලි අපි කලින් ඒ වගේ නෙමෙයි අපි ප්‍රස්ථාරයක් භාවිතා කරන්නේ නැතුවම අපි මේ අර කලින් කතා කරා වගේ ලක්ෂණ ටික කතා කරන්න යන්නේ. බලමු කොහොමද කියලා. දැන් මෙතන පළමු අවස්ථාව. පළමු අවස්ථාව කියන්නේ මෙතන මේ එළියේ ධන වෙන අවස්ථාව. එතකොට අපිට එන්නේ x ධන b වල වර්ගයේ ධන c. එතකොට නංගි මල්ලියේ හැරවුම් ලක්ෂයේ ස්වභාවය කියලා මුලින්ම අපෙන් අහලා තියෙනවා. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. දැන් ශ්‍රිතේ එන්නේ මේ වගේ එකක්. අපි ඒක හොයාගන්නේ මෙහෙම. දැන් උදාහරණයක් වගේ මම මේ ශ්‍රිතේ දුන්නේ. ඔබට පේනවා මේ ශ්‍රිතේ සමීකරණ x ධන 1 වර්ගයේ ඍණ 2. එතකොට මෙතන ඔබට පේනවා එළියේ තියෙන ධන මේ ආකාරයෙන්ම තමයි. නේද? මෙතන අවමයක් එන්නේ නංගි මල්ලියේ. අපි දැන් මේ ශ්‍රිතේ මට මෙහෙම දික් කරලා ලියන්න පුළුවන්නේ. වර්ගය කියන්නේ මෙහෙම දෙපාරක් ගුණිතයක්නේ. එතකොට අපි වර්ගයේ විසඳන්න අපි දන්නව මෙහෙම ලියන්න පුළුවන් කියලා නේ. ඕක සුළු කරලා අපිට මේ ආකාරයෙන් ලියා ගන්න පුළුවන් නේද අන්තිමට. දැන් මම මෙතන වෙන් වශයෙන් තියෙනවා. දැන් මෙතන ඔබට පේනවා ඇති ax වර්ගයේ ධන bx ධන c මේ මුළු කෑල්ලම තමයි අපේ අලුත් c එක. c නැත්තම් නියත පදේ. ඒකයි මම මේ වරහනකුත් දාලා තියෙන්නේ. එතකොට ax වර්ගයේ ධන bx ධන c ආකාරයේ ශ්‍රිතයක් තියෙනවා. එතකොට මෙතන a කියන්නේ කීයද? ධන 1යි. ධන 1යි කියන්නේ බිඳුවට වඩා වැඩිනේ. ඒක ධන සංඛ්‍යාවක්නේ. ඒක හින්දා අපිට අර කලින් ඉගෙන ගත්තා වගේම මෙතන එන්නේ මෙන්න මේ අවමයක් සහිත පරාවල ශ්‍රිතයක් කියලා අපිට කියන්න පුළුවන්. තේරුණානේ? හරි. ඔය වගේ. දැන් ශ්‍රිතේ උපරිම හෝ අවම අගය කියලා මෙතන තියෙන මේ තීරුවේ මාතෘකාව. දැන් අපි දන්නවා මෙතන එන්නේ අවමයක් කියලා නේ. හරි. එතකොට දැන් අවමයත් අපි එක පාටම හොයන්න යන්නේ. අපි බලමු උත්තරේ C දෙන්නේ කියලා. ඒක කොහොමද කරන්නේ? දැන් මම ගන්නවා x සමානයි ඍණ b කියන අවස්ථාව. ඒ කියන්නේ මෙන්න මේ ශ්‍රිතේට අපේ පොදු ශ්‍රිතේට මම ගන්නවා x සමානයි ඍණ b කියන අවස්ථාව. එතකොට බලමුකෝ.
දැන් x දන b වලට මොකද්ද වෙන්නේ එතකොට? බිඳුවක් වෙනවා නේද නංගි මල්ලි? එතකොට මොකද්ද අපිට කියන්න පුළුවන්? මේ කැලේ බිඳුව නම් කෙලින්ම y සමානයි c නේද? ඔන්න අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් කිසිම ප්‍රස්ථාරයක් භාවිතා නොකර. දැන් මේ ප්‍රස්ථාරය මම දුන්නේ උදාහරණයක් වශයෙන් විතරයි. අර හැඩේ ඔලුවට එන්න. හැබැයි මෙතන කිසිම ප්‍රස්ථාරයක් නැතුව අපිට කෙලින්ම අවම අගේ y සමානයි c කියලා ගන්න පුළුවන්. අපිට මේකත් ගන්න පුළුවන් නේද? ප්‍රස්ථාරයේ උපරිම හෝ අවම මෙතන අවමයක්. ඒකේ ඛණ්ඩායක. ඛණ්ඩායක අපිට කෙලින්ම කියන්න පුළුවන්. මොකද අපි ගත්තේ කලින්ම x සමානයි ඍණ b කියලා. එතකොට x ඛණ්ඩායක ඍණ b y ඛණ්ඩායක ධන c. ඒ කියන්නේ මේ ආකාරයෙන් තමයි එන්නේ. ඊට පස්සේ කෑල්ල ප්‍රස්ථාරයේ සම්මිතික රේඛාවේ සමීකරණය. මෙතන නංගි මල්ලි අපි පොඩ්ඩක් තර්කානුකූලව වෙන්න ඕනේ. මොකද අපි දන්නවා මෙන්න මේ වගේ හැඩේ තියෙන ප්‍රස්ථාරයක අනිවාර්යයෙන්ම සම්මිතික අක්ෂය එන්නේ එක්ක අවමයක් නැත්නම් උපරිමයක් තියෙන හරහාර තමයි මේ සම්මිතික අක්ෂය යන්නේ. ඒක ඔබට හැම තැනම ආවා එහෙම කියලා මතකයි නේද? අන්න. එතකොට අපිට ඒ රේඛාව දැන් කෙලින්ම ලියන්න පුළුවන්. කොහොමද? අර සම්මිතික අක්ෂය මං කියවනේ අවමේ හෝ ඍණේ අවමේ හෝ උපරිමේ යනමයි කියලා. දැන් මෙතන අවමයක්. ඒ අවම අගේ තියෙන්නේ ඒ සම්මිතික අක්ෂය මත. එතකොට අපි දැන් දන්නවා අවමගේට අදාළ x ඛණ්ඩායකය ඍණ b නේද? අන්න එතකොට අපිට ඒ සමීකරණේ සම්මිතික රේඛාවේ සමීකරණේ අපිට එකපාරටම ලියන්න පුළුවන් x සමානයි ඍණ b කියලා නේද නංගි මල්ලි? අන්න පැහැදිලිනේ. ආයිමත් ගත්තොත් දැන් මෙතන උදාහරණයක් ගත්තොත් මෙතන ඍණ b වෙනවා. මෙතන ඍණ 1 කියන්නේ b කියන්නේ 1යි. හැබැයි ඒ අවස්ථාවේදී ඔබට පේනවා x සමානයි ඍණ 1 නැත්නම් x සමානයි ඍණ b කියන රේඛාව තමයි අපේ සම්මිතික අක්ෂය. හරිනේ. අන්තිම කොටස ප්‍රස්ථාරයේ y අක්ෂයේ කපන ලක්ෂයේ ඛණ්ඩායක. ඒකට ආයිමත් සුළු කිරීමක් ඕනේ. අපි බලමු. අපි දැන් දන්නවනේ නංගි මල්ලි y අක්ෂයේ කපනවා කියලා දීලා තියෙනවා. y අක්ෂයේ කපනවා කියන්නේ මොකද්ද? එතන x ඛණ්ඩායක බිඳුවයිනේ දැන් ඔබට මෙතන පේනවා. නේ? y අක්ෂයේ මත තියෙන ලක්ෂයට අදාළ x ඛණ්ඩායක බිඳුවයි. අපි ඒක දන්නවනේ. ඉතින් x සමානයි බිඳුවයි කියලා අපි සැලකුවම අපි ඒක ශ්‍රිතයට ආදේශ කරලා බලනවා. එච්චරයි. බොහොම පහසුයි. අපිට කෙලින්ම උත්තරේ එනවා b වර්ගයේ ධන c කියලා. ඊටාම පහසුයි. ඔය වගේම අපි මෙන්න මේ අපේ මාතෘකාවට අදාළ ශ්‍රිතේ ඍණ අවස්ථාවත් සලකමු. එතකොට ඔබට පේනවා ඒකෙත් අර වගුවම තමයි අර වගුවේ ඔබේ පෙළ පොතේ දෙවනි පේලිය. ආයිමත් අපේ හැරවුම් ලක්ෂයක් ගැන අහනවා අපේ නේද? එතකොට දැන් ආයිත් හැඩයක් එන්නේ දැන් මෙතන මේ වගේ. අපි බලමු ඒකත් කොහොමද එන්නේ කියලා. ඔබට දැන් තේරෙනවත් ඇති නේද? අර කලින් ආකාරය වගේම තමයි මෙතන. බලමුකෝ සුළු කළා. මෙතන හරි. මෙතන එකම වෙනස මොකද්ද? අර එළියේ ඍණ එකක් තියෙනවා. නේ? එතකොට y සමානයි ඍණ x ධන b වල වර්ගයේ ධන c. මම ඍණය මෙහෙම එළියෙන් කොහොමද තියෙනවා? අර වර්ගයේ මම ගුණිතයක් ලෙස ලියාගත්තා. අරක වගේම සුළු කරාම අපිට වර්ගයක් සුළු කරන්න ඕන නම් ඔබට එකපාරටම මෙහෙම ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නැත්නම් ඔබ බලන්න මෙතන x වර්ගය එනවා bx iමත් bx bx ඒව දෙකක් එනවා. එතකොට 2යි bx නේ. ඊට පස්සේ අන්තිමට එනවා මෙන්න මේ දෙක ගත්තම b වර්ගය. හරිනේ. එතකොට තමයි මෙන්න මේ සමීකරණේ
මේ ප්‍රකාශනය අපිට එන්නේ. ධන c ඕක අපිට පහසු විදිහට අපි ලියා ගන්නවා කලින් වගේ ax වර්ගයේ ධන bx ධන මේ මුළු කෑල්ල තමයි දැන් අපේ c. අලුත් c. c කියන්නේ මොකද්ද? c කියලා ඔලුවට ගන්න අපට අපහැදිලි නම් මේක නියත පදේ කියලා ඔලුවට දාගන්න. නේද? අපි නියත පදයක් ගන්නේ අන්තිමටම මේ සමීකරණේ අන්තිම පදේ එන්නේ නියත පදයක්නේ නේ. අපිට වැදගත් වෙන්න අංගිමල්ලියේ මෙතන උපරිමයක්ද අවමයක්ද කියන එක බලන්න. මොකද්ද? ඒහි සලකුණනේ. ඒහි සලකුණ මොකද්ද? ඍණයි නේද? ඇයි ඒ සමානයි ඍණ 1යි. එතකොට අනිවාර්යෙන් වෙන්න ඕනේ අපි 10 ශ්‍රේණියත් ඉගෙන ගත්තා වගේ උපරිමයක් සහිත පරාවලයක්. දැන් මෙතන මම තව උදාහරණයකින් පෙන්නලා තියෙන්නේ ඒකයි. මෙතන ඔබ සමීකරණේ පේනෝ ඍණ x ඍණ 2 වර්ගයේ ධන 3. ඍණ තියෙන නිසා උපරිමයක්. හරි. මේ කෑල්ල හරි. දැන් අපි බලමු ශ්‍රිතේ උපරිමේ හෝ අවමේ අගේ කොහොමද හොයන්නේ කියලා. අර කලින් විදියම තමයි. මොකද අපි ගන්නෙ? දැන් නංගි මල්ලියේ මෙතන අපි දන්නෝ උපරිමයක් කියලා. අවමයක් නෙමෙයි. එතකොට මේ ශ්‍රිතේ උපරිම වෙන්න නම් අපි දන්නවා දැන් මේක කොහොමත් නියතයි. ධන c කෑල්ල නියතයි. නේ? මේ x ධන b කෑල්ල තමයි විචල්්‍ය වෙන්නේ. නේ? x ධන b වල සම්පූර්ණ වර්ගය. හැබැයි ඔබට පේනවා මෙතන ඍණක් සලකුණක් තියෙනවා. ඍණ සලකුණක් තියෙනවා. ඍණ සලකුණක් තිබ්බම අපි කිසියම් අගයක් x ට ආදේශ කරාම අපි කියමු x ට අපි ධන 2 කියලා ආදේශ කරා කියලා. දැන් මේ උදාහරණය ගත්තොත් මෙතන b තියෙන ඍණ 2යි c කියන්නේ ධන 3යි. අපි මෙතනට x සමාන 1 කියලා දැම්මොත් මොකද්ද වෙන්නේ? x සමාන 1 කිව්වම මෙතන එනවා 1 ඍණ 2 ඒ කියන්නේ ඍණ 1 වර්ගය. ඍණ 1 වර්ගය ධන 1යි. ඊපස්සේ මේ ඍණෙන් වැඩි කරාම ආයිත් ඍණ 1 වෙනවා. එතකොට ඔබට පේනව නේද මේ c වලින් අන්තිමට මෙන්න මේ කොටසෙන් එන ටිකෙන් මොනම අවස්ථාවක් x මොනම සංඛ්‍යාවක් වුණත් මේ කොටස මෙන්න මේ c නැත්තම් නියත පදෙන් අඩු වෙනවයි කියලා ඔබට පේනව නේද? එතකොට මේකෙන් අඩු නොවන්න නම් මම මේ වෙන ආකාරයකින් ඔබට කියන්නේ මේකෙන් කිසිම දෙයක් අඩු වෙන්නේ නැත්තම් මේක බිඳුවට සමාන වෙන්න ඕනේ. නේද? කොහොමත් අපිට හිතන්න පුළුවන් මෙන්න මේ ප්‍රකාශනය ගන්න. මොකද්ද? x සමාන ඍණ b කියන ප්‍රකාශනය ගන්න. ඔබට මේක තේරුම් නැත්තම් මම අර කලින් කියපු විදිහට හිතන්න. හරි. එතකොට නංගි මල්ලි අපි දන්නවා x ඍණ b වුණාම අනිවාර්යයෙන්ම මෙතන x ඍණ b වුණාම x ධන b වල සම්පූර්ණ වර්ගයේ කෑල්ල බිඳුවයි. එතකොට දැන් c වලින් මුකුත් අඩු වෙන්නේ නැහැ. ඉතින් c මයි එන්නේ. y වලට මම කියන්නේ. හැමතැනම y ගැන කිව්වේ මම y ට එන්නේ c මයි. එතකොට y ට ගන්න පුළුවන් උපරිම අගේ c. ඒක හොඳින් මතක තියාගන්න. ඊළඟ කොටස මේකත් අපිට මේකෙන්ම ගන්න පුළුවන්. ප්‍රස්ථාරයේ දැන් මෙතන උපරිම ලක්ෂයේ කණ්ඩායක. උපරිම ලක්ෂයේ කණ්ඩායක මොකද්ද? අපි උපරිම අගේ අපි දන්නවා c කියලා. ශ්‍රිතේ උපරිම අගේ c. එතකොට y කණ්ඩායකයේ කොහොමත් c. අපි ඒක සාධනය කරන්න අපි භාවිතා කරේ x සමානයි ඍණ b කියන අවස්ථාව. එතකොට x කණ්ඩායකයේ ඍණ b නේද? හරි. ඊට පස්සේ කැලේ ප්‍රස්ථාරයේ සම්මිතික රේඛාවේ සමීකරණය. සම්මිතික රේඛාව. අර කලින් කිව්වා වගේම තමයි නංගි මල්ලි අපිට හිතන්න ඕනේ මෙතන ඉන්නේ උපරිමයක්. අනිවාර්යයෙන්ම සම්මිතික අක්ෂය යන්නේ ඒ උපරිමයේ ඔස්සේමයි. නැත්තම් අපි තව විදියකින් කිව්වොත් උපරිම ලක්ෂයේ තියෙන්නේ ඒ සම්මිතික අක්ෂයේ මතයි. උපරිම ලක්ෂයේ සම්මිතික අක්ෂයේ මත තිබෙන ලක්ෂයක්. එහෙම අපිට හිතන්න පුළුවන් නේ. එතකොට අනිවාර්යෙන් දැන් මෙතන ගත්තොත් නම් b කියන්නේ ඍණ 2යිනේ. නේද? ඉතින් සම්මිතික අක්ෂයේ සමීකරණය මොකද්ද? x සමානයි ඍණ b. මම උදාහරණයක් එක්ක ගියොත් මෙතන b කියන්නේ ඍණ 2යි. නේද? එතකොට ඍණ b ගත්තොත් අපිට එනවා
ධන දෙක කියලානේ. එතකොට x සමානයි ධන දෙක. ඒ කොයි අවස්ථාවේද? අර සම්මිතික රේඛාවේ සමීකරණය ගන්න අවස්ථාවේ. එතකොට අපි දන්නවා මෙතන මකලු කරලා තියෙනවා ඒගොල්ලෝ x සමානයි ඍණ x සමානයි ධන දෙක තමයි සම්මිතික අක්ෂය වන්නේ. පැහැදිලි නේද? කලින් එක වගේමයි. අන්තිම කොටස. මොකද්ද? ප්‍රස්ථාරයේ y අක්ෂයේ කපන ලක්ෂයේ කණ්ඩායමක. ඒකත් බලමුකෝ. අපි x බිඳුව වෙන විට තමයි මෙතනත් සලකන්නේ. ඇයි? y අක්ෂයේ මතනේ නංගි මල්ලියේ තියෙන්නේ. y අක්ෂයේ මත නැත්නම් y අක්ෂයේ කපන තැනනේ. y අක්ෂයේ කපනකොට කොහොමද වෙන්නේ? අනිවාර්යෙන් x බිඳුවයි. ඒකට x බිඳුව විතරයි ආදේශ කරන්නේ. ඔබට පේනවා. හැබැයි මෙතන x බිඳුව මෙතන ආදේශ කරාම ඔබට පේනවා මේක බිඳුව වුණාට අර ඍණ කෑල්ලෙන් වැඩි වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ ඍණ b වර්ගයේ ධන c. හරි. දැන් මේ වගුව ආයිමත් නැවත පාරක් හොඳින් කියවලා මතක තබා ගන්න නංගි මල්ලි. මොකද ගණන් වල අපිට අහනවා කිසිම ප්‍රස්ථාරයක් භාවිතා නොකර මෙන්න මේ වගේ ලක්ෂණ ටික ලියන්න. ඉතින් ඔබට මේ ටික මම දැන් පැහැදිලිව කිව්වා කොහොමද එන්නේත් කියලා. ඔබ ඕනනම් මේ වීඩියෝ එකත් නැවත බලන්න. ඊට පස්සේ හොඳින් මේ ටික කටපාඩම් කරගත්තොත් ඔබට ඉතා යහපත්. දැන් මෙන්න මේ දෙවෙනි නිදසුන බලන්නකෝ. y සමානයි x වර්ගයේ ධන 3x ඍණ 4යි ශ්‍රිතය ප්‍රස්ථාරයේ මෙන්න මේ කරුණු ටික අපෙන් අහලා තියෙනවා. පළවෙනි එක මොකක්ද අහලා තියෙන්නේ? ස්වභාවය කියන්නේ මොකද්ද? අවමයක්ද නැත්නම් උපරිමයක් කියන එක නේද? ඉතින් නංගි මල්ලි ඒක කරන්න අපි කොහොමද ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේ තියෙන්නේ y සමානයි ax වර්ගයේ ධන bx ධන c ආකාරයෙන් මේක තියෙන්නේ. ඔබට පේනවනේ. ඒක දැන් අපි ටිකට කලින් කතා කරපු මෙන්න මේ ආකාරයට අපි හදා ගන්නවා. කොහොමද ඒක කරන්නේ? පූර්ණ වර්ග කිරීම ක්‍රමයේ භාවිතයෙන් තමයි ඒක නම් අපි කරන්නේ. ඔබට මතක ඇතිනේ අපි කලින් ඉගෙනගෙන තියෙනවා පූර්ණ වර්ග කිරීම. අන්න ඒ ක්‍රමයේ භාවිතයෙන් අපි x ධන b වල පූර්ණ වර්ගයේ ධන c ආකාරයෙන් මෙන්න මෙතන වගේ ලියා ගන්නවා. ඔබට පේනවා ඇති. එතකොට අපිට මේකේ නංගි මල්ලියේ පේනවා අපි ගත්තොත් එළියේ තියෙන්නේ ධන කියන ලකුණ නේද? එතකොට ඕන මෙතන ගත්තත් අපිට පේනවා a ධනයි. ධන 1යි. ඉතින් ඒ ධන වෙනවා නම් අනිවාර්යෙන් ඒක මොන වගේ ශිතයක් වෙන්න ඕනේද? අනිවාර්යයෙන්ම ඒක අවමයක් සහිත ශිතයක් වෙන්න ඕනේ. මතකයි නේද අපි ඉගෙන ගත්තා. ආන්න හරි. දැන් දෙවෙනි කැලේ හල් තියෙනවා සම්මිතික අක්ෂයේ සමීකරණය. සම්මිතික අක්ෂයේ සමීකරණය කොහොමද එන්නේ කියලා මම කිව්වනේ මතකද? සම්මිතික අක්ෂයේ එන්නේ නංගි මල්ලි අර අවමය හෝ උපරිමය එන x ඛණ්ඩායකේ අපි ලියනවා ඒක සමීකරණයක් ලෙස. දැන් අවමය හෝ උපරිමය කොහොමද හොයන්නේ? මම කිව්වේ මෙන්න මේ පූර්ණ වර්ගයේ ඇතුලේ තියෙන කොටස බිඳුවක් වෙන්න අවශ්‍ය වෙන x යගේ තමයි එක්ක උපරිමය හෝ අවමය වෙන්නේ. මෙතන අවමයක් නේද? එතකොට මෙතන මේක බිඳුව නම් x කීයද වෙන්න ඕනේ? අන්න මෙන්න මේ තියෙන්නේ x සමානයි ඍණ 3 බෙදීම 2 වුණොත් මෙන්න මේ කොටස බිඳුව වෙනවා නේ? මතකයි නේද? අන්න එතකොට මම අර කලින් කිව්වා වගේ මෙන්න මේක තමයි අපේ සම්මිතික අක්ෂයේ සමීකරණය වෙන්නේ. නැත්තම් අපි යෝග මේ මිශ්‍ර භාගයක් හැටියට ලිව්වොත් ඍණ 1යි භාගය. ලෙසත් අපිට ලියන්න පුළුවන්. හරි. දැන් ඊට පස්සේ ශ්‍රිතේ උපරිම හෝ අවමගය. අන්න බොහොම ලේසි. මොකද දැන් අපි දන්නවා ශ්‍රිතේ උපරිම මෙතන ශ්‍රිතේ අවමගයට අදාළ x කණ්ඩායමක ඒක මෙතනට ආදේශ කරන්න විතරයි තියෙන්නේ. මොකද අපි දන්නවා කොහොමත් ආදේශ කරත් එන්නේ අපිට මේක බිඳුවයි කියලා නේද?
එතකොට මොකද්ද ශ්‍රිතේ අවමගේ වෙන්නේ? මෙන්න මේ කොටස තමයි. මොකද්ද? ඍණ 25 බෙදීම 4. ඍණ 25 බෙදීම 4 තමයි අපේ අවම අගය වෙන්නේ. ඔබට පේනවා මෙතන පෙළ පොතේ තියෙන්නේ ඒක. ඊට පස්සේ හැරවුම් ලක්ෂයේ කණ්ඩායමක්. කොහොම එකම පොයින්ට් එක ගැන නේ නගේ මල්ලි කතා කරන්නේ. දැන් හැරවුම් ලක්ෂය අපි දන්නවා. හැරවුම් ලක්ෂය එන්නේ මොකද්ද? උපරිමේ හෝ අවමේ තියෙන ලක්ෂය. නේද? එතකොට මෙතන අවමයක්. ඉතින් අවම ලක්ෂයට අදාළ x කණ්ඩායමකෙත් අපි දැන් දන්නවා y කණ්ඩායමකෙත් දන්නවා. ඒ දෙක එක්කහුව කරලා ලියන්නේ කියලා විතරයි මේගොල්ලෝ අපෙන් අහන්නේ. මොකද්ද? ඉතින් මේ අවමගේට අදාළ x කණ්ඩායමකේ මොකද්ද? අපි දැන් හොයාගත්තා x සමානයි ඍණ 3 කියන එක. එතකොට ඒකට අදාළ ශ්‍රිතයගේ නැත්නම් y කණ්ඩායමක ඍණ 25 බෙදීම 4. ඔබට මේක අපහැදිලි නම් නැවත ඔබේ පෙළ පොතේ අර කලින් අපි කරපු නිදසුන් ටික ප්‍රස්තාර සමග බලන්න. හරි. එතකොට අපිට ඒ අදාළ කණ්ඩායම් කෙනෝ ඍණ 3 බෙදීම 2, ඍණ 25 බෙදීම 4. ඒ කියන්නේ හැරවුම් ලක්ෂයේ කණ්ඩායමක